චතුරාර්ය සත්‍ය පැහැදිලිද ටික? දුක කියනකොට හරියට උපමාවක් කළොත් කෝච්චියක් එනකම් මිනිහෙක් බෙල්ල තියාගෙන ඉන්නවා වගේ රේල් පිල්ලට අපි බාහිර කැඩෙන බිඳෙන වස්තු වලට තණ්හාව තියාගෙන හිත තියාගෙන ඉන්නවා. අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි අයියා අක්කා රන් රිදී මුතුමැණික් කියලා. කෝච්චිය එනකොට බෙල්ල කැපිලා වින්නුලා යනවා වගේ ඒ වස්තුව කැඩුණු බිඳුණු දවසට අපිට දුක ගලාගෙන එනවා ජීවිතේට. එතකොට ඒක තමයි දුක. දුක කියන එක හරියට පිළිසිඳ දකින්න නම් දුක ඇතිවෙච්ච හේතුව හම්බ වෙන්න ඕනේ. නැත්නම් තණ්හාව දුකට හේතුයි කියලා කියනකොට දුක්ඛ සමුදය ඥානය කියනකොට දුක්ඛේ ඥානං කියනකොට ඔය මතක් කළ විදිහට තමන්ගේ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු විනාශ වෙලා නැති වෙලා බාහිර විතරක් නෙමෙයි මේ ජීවිතේ බව. ඇත්ත නිසා හෝ යම් දුකක් එයිනම් ඒක තමයි දුක. දුක්ඛ සමුදය ඥානය කියලා කියන්නේ ඒ දුක ඇති උනේ මෙන්න මේ වගේ පැවැත්මක් නිසා කියන කාරණාව අපි හොඳට දැනගෙන තියෙන්නට ඕනේ. කොහොමද එස් ඉදිරි පිටට පහළ වෙන්නේ නැත්නම් මේ ස්පර්ශ ආයතන හයේම සැබෑ ස්වභාවය යතහ භූත ස්වභාවය යතහ භූත කියලා කියන්නේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක්. මේ ස්පර්ශ ආයතන හය විපාකයක්. විපාකයේ තුල කෙලෙස් නැහැ. රාග දේශ මොහ කෙලෙස් නැහැ. ක්ලේශ අනුසයක්වත් නැහැ. ඒ ටිකට ගත්තාම කියන්නේ ස්කන්ධ කියලා. ඔය ස්කන්ධ ටිකේ ස්කන්ධ ස්වභාවය ආයතන ස්වභාවය ධාතු ස්වභාවය අපි නොදන්නා කම නිසා නොදකින කම නිසා හැම වෙලාවෙම අපි කලේ දැකපු රූප අහන ශබ්ද දැනෙන ගන්ධය ඉපිද නිරුද්ධ වෙනවාමයි. හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවාමයි. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවාමයි. සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් වේ නම් ඒ ධර්මයේ නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තවමයි. ඒබඳු ධර්මයෝ හිතින් අපි ඔසවලා ගන්නවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇටි නොදන්නා කමින් දැකපු රූප ශබ්ද සිහි කරගන්න අවස්ථාවට කියනවා සාසවා උපාදානීයා කියලා. කිසිම කලක පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන 6. ස්පර්ශ ආයතන 6ට කිසිම කෙනෙකුට යන්න බෑ. කෙලෙස් වශයෙන්වත් නුවණින්වත් ඒ පැත්තට යන්න බෑ. අවිද්‍යාවෙන්ම සසර හදා ගන්නවා මිසක අපි ඒ ස්පර්ශ ආයතන 6 ඉපද නිරුද්ධ වෙනකොටම ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා දැකපු අහපු රූප ශබ්ද ආදී අරමුණු හිතෙන් සිහිපත් කරගෙන දැකපු රූපේ සිහි කරගෙන සිහි කරගත්ත එකට පෙනුන එකයි යයි කියලා හිතාගෙන ආත්ම වශයෙන් හිතනවා අපි. පුද්ගල භාවයෙන් හිතනවා. නිත්‍ය වශයෙන් හිතනවා. සැප වශයෙන් හිතනවා. හිතලා දෘෂ්ටියෙන් යා ගන්නවා. මම
මං හිතුවේ පෙනුණු දෙයටයි කියලා. මං හිතුවේ අහපු දෙයටයි කියලා. එතකොට සිහි කරන වස්තුවේ වටිනාකම යම්සේද ගතිය යම්සේද එබඳු වටිනාකමින් යුක්ත එබඳු ගතියකින් යුක්ත දෙයක් බාහිර තියනවා වගේමයි Tamanට දැනෙන්නේ. බාහිර තියෙන යම්සේ වටිනා දෙයක්ද යම්සේ ස්වභාවයෙන් යුක්ත දෙයක්ද එසේ වටිනා වූ දෙයක් ගැන හිතන්නේ වගේ තේරෙන්නේ. සිහි කරන දේ යම් බඳුද ස්පර්ශ ආයතන 6 ඒ බඳුයි ස්පර්ශ ආයතන 6 යම් බඳුද සිහි කරන දේ ඒ බඳුයි කියන තැනකින් තමයි අපිට වටිනා වස්තු හැදිලා තියෙන්නේ. හැබැයි ඒ ස්කන්ධ ටික අනිත්‍ය වෙන ටිකක්. විපරිණාම වෙන ධර්මයක්. නමුත් අපි සිහි කළා අරගෙන නුවණින් අනුවන කමින් හිතේ ඇති තණ්හාවෙන් යුක්ත ආත්ම දෘෂ්ටියෙන් යුක්ත නිමිත්ත ඒ ටිකට බැඳහම ඔන්න ඔය විදිහට තමයි අපිට දුක එන අරමුණු හැදිලා තියෙන්නේ. එතකොට දුක නැති වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? නුවණටත් බෑ ඒ පැත්තට යන්න. නුවණින් කරන ප්‍රඥාවෙන් යා කරන එක. ඔය වගේම පෙනෙන ස්පර්ශ ආයතන හයේ පෙනෙන රූප ශබ්ද ආදී අරමුණු හේතු නිසා හටගෙන හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ධර්මය නුවණින් ස්පර්ශ ආයතන පැත්තේ තියෙන ඇත්ත දන්නා කමින් සිහි නුවණ ඇතුව සිහි කළා. එයා ඇස් ඉදිරියට ආපු දේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ධර්මයක් නේද කියලා හිතුවාම ඒක සම්මා දිට්ඨියෙන් යා කළාම එයාට හම්බෙන්නේ ස්පර්ශ ආයතන 6 පැත්තේ තියෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ධර්මතාවයක් හැටියටයි. යම් බඳුද නුවණ එසේ ඇත්ත. යම් බඳුද ඇත්ත එසේ නුවණ. එතකොට මේ දෙන්නම සම්මා දිට්ඨිය නිසා හෝ අවිද්‍යාව නිසා මෙතරම හදාගත් ධර්මතාවයකින් දෘෂ්ටියෙන් අර පැත්තට ගිහිල්ලා තියෙන්නේ මිසක කිසිම වෙලාවක අර ස්කන්ධ ටිකට කෙලෙස් වශයෙන්වත් නුවණින්වත් යන්න බෑ. ඒකයි දිට්ඨමත්තන් කියන දැකීම් මාත්‍රයක් පමණයි. ඌ විදිහටම ඒ දැකපු දේ සිහි කළා සිහි කරන නිමිත්තේ සම්මා දිට්ඨිය ඇතුව ඒ කියන්නේ දකින්න අහන පැත්තේ තියෙන සැබෑම ස්වභාවය සිහි කළොත් අපි දකින්න දෙයටයි හිතන්නේ කියන මෝඩකම තාම තියෙයි. හැබැයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නම් හිතන්නේ ඇස් ඉදිරියට ආපු වස්තුව. එතකොට අර විදිහටම යා වෙනව මොකද්ද? අපේ හිතේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් පෙනුනේ වුනේ කියලා. ඊට පස්සේ පෙනෙන හැනදී දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් නේ පෙනෙන්නේ කියන නුවණ. ඒව කැඩුණු බිඳුණු දවසට කලමයි අපි තීරණය කළේ මේක අනිත්‍ය වෙන දෙයක්, දුක වෙන දෙයක්, විපරිණාම වෙන දෙයක් කියන තීරණය ඇවිල්ලා තිබුණේ කලමයි අපිට. ඒ නිසා දුක වෙන වස්තු නිර්මාණය වෙලා නැහැ. තිබුණේ නැහැ. තේරෙනව නේද? ඒකට කියනවා මාර්ගය කියලා. ඒ විතරක් නෙමෙයි ඔය විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අරගෙන සිහි කරන එකට කියනවා සත්‍ය අනුලෝමික ඥානය කියලා කියන්නේ. සත්‍ය යම්සේද එසේ ස්වභාවයට අනුලෝම වූ නුවණක් මේ. නුවණට අනුලෝම වූ සත්‍යයක් තමයි ස්කන්ධ ටිකේ තියෙන්නේ. ওই ටිකේ ප්‍රතිඵලය වෙනවා යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එතකොට
යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැන දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉපද නිරුද්ධ වෙලා නේද කියන අහන දේ ඇහිමින් පස්සේ නිරුද්ධයි නේද කියලා මේ සලායතන නිරෝධයම අරමුණු කරන්න පුළුවන් දවසක් එනවා මේ හිතට. අන්න එතෙන්ට තමයි කියන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං. සමුදය ස්වභාව කොට ඇති යම් ධර්මයක් වේද ඒ හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න පුළුවන් තැනකට එනකන් මේ සත්‍යානුලෝමික ඥානය තමන්ව ගෙනත් දෙනවා. දැන් කුටිය කියලා සිහිකලුත් දකින්නකොටත් දැකපු දේ නිරුද්ධයි නේද කියන නුවණ එළඹ සිටින්නේ. නිරෝධයට හිත බැසගන්නේ අපිට. තියෙනවමයි කියලා හිතෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා තියෙනවා කියලා පෙනෙන දේ වටිනාකම ගෙවන්න වෙනවා අපිට. තියෙනවා කියලා හම්බ වෙන දේ තුල වටිනාකම ඉස්සෙල්ලා අඩු වෙන විදිහට එතන ඇත්ත පෙන්වන්න වෙනවා. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් නේද කියලා. ඊට පස්සේ ඒකත් එහෙම පිළිගන්න නැත්නම් නෑ කුටියමයි තියෙන්නේ කියලා හිතනකොට තමන්ගේ හිතේ තියෙන එක පෙනෙන දෙයට යාවෙන්න දෙන්නේ නෑ. කුටිය කියන්නේ පරාල ටිකද සීට් ටිකද ගඩොල්ද වැලිද මේ වගේ ද්‍රව්‍ය රාශියක් එකතු වෙලා මේ වගේ නිමිත්තක් හැදිලා තියෙන්නේ නේද? ඒවා එකින් එක කැඩිලා බිඳලා වෙන්කොලොත් මං හිතන කුටිය කියන ධර්මතාවයක් ඒක ලැබෙන්නේ නැහැ නේද කියලා කොහොම ඔප්පු කර ටික ටික පෙන්නනවා. පෙන්නනකොට වෙන්නේ ඒ පැත්තේ බාහිර වටිනාකමින් යුක්ත ද්‍රව්‍ය කාරණා සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන ගතිය මැකෙනක ඉස්සෙල්ලා වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ සත්‍යානුලෝමික ඥානය හොඳට දියුණු වුණාම තමයි එයාට පුළුවන්කම තියෙන්නේ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක දකින්න. හැම අවස්ථාවකම ඇහෙන් දකින අපිට නිවනේ පණිවිඩය ගෙනත් දෙන්නේ. අවිද්‍යාව නිසා හැම මොහොතක මේක උදව් කරගෙන යන්නේ අපි සසරට. එතනදී පෙනෙන පැත්තට පෙනෙන ස්පර්ශ ආයතන 6 පැත්තට අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන කෙලෙස් වශයෙන් ගියොත් ජරා මරණ දුක හැදෙනවමයි භවය හැදෙනවමයි මායයට අහු වෙනවමයි. මේ ස්පර්ශ ආයතන 6 පැත්ත ආරම්භය සිහි ඇතුව නුවණ ඇතුව සිහි කරගෙන නුවණින් ස්පර්ශ ආයතන 6 පැත්තට ගියොත් ජරා මරණ නිරෝධය වෙනවමයි දුකේ නිරෝධය වෙනවමයි අජරාමර බව නිවන කියනක සාක්ෂාත් වෙනවමයි. ස්පර්ශ ආයතන 6ට කෙලෙස් වශයෙන් ආපහු ගියොත් සසර නුවණින් ගියොත් නිවන. එතනදී අපිට තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙන්නේ. මේ වස්තුව දිහා ඉදින් තියෙන රූපෙ දිහා මම බලන දේ සහ මම බලන් ඉස්සෙල්ලා මට පෙනෙන පැත්ත හදන යථාභූත ස්වභාවය සහ පෙනෙන දේ අරබේ මම බලන පැත්ත කියලා ධර්මතා දෙකක් තියෙනවා මෙතන. තේරෙනවද? ඒ කියන්නේ මෙතන තියෙන සැබෑම ස්වභාවය තමයි පෙනෙන පැත්ත. මට පෙනෙනවා කියන සිද්ධිය තමයි ස්කන්ධ ටික යථාභූත ස්වභාවය. ওই ටික නොදන්නාකම නිසා මේ නිමිත්තම සිහි කරගෙන ස්වාමීන් වහන්සේ නමක් කෙනෙක් කියලා හාමුදුර නමක් කියන අදහස ඇතුව මම මෙහාට බලනකොට මට පෙනෙන්නේ කෙනෙක්.
එතකොට මට පෙනෙන පැත්තෙන් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකේ පනවන්නේ. තමන්ගේ පැත්තෙන් කෙනා තුලයි ලෝකේ කියන එක පංච උපාදානස්කන්ධ ලෝකේ. ඒක මේ මනෝමය සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. අපි මෙහෙම පෙනෙන දේ ආරම්භය බලන්න කියලා මෙහෙම රූප පැත්තට නැඹුරු වෙනකොට වෙලා තියෙන්නේ මේ විඥානේ රූපෙට බැසගෙන. උපමාවක් කළොත් මලමිනියක් තිබුණොත් මලමිනියට පෙනීම ඇහිම ආදී මොනවද දැනුමක් තියෙනවද? ওই මලමිනිය ඇතුළට විඥානයක් බැසගත්තොත් මොකක් වෙයිද? හිත බැසගත්තොත් මොකක් වෙයිද මලමිනිය ඇතුළට? ඒකට 50 වගේ වෙන්නේ සම්පූර්ණ හිතෙන් ඇඳ ගන්න පුළුවන් ශරීරෙම. නැගිට හැකි පණ දුන්න හැකි මලමිනියකට. අපි පෙනෙන දේ ආරම්භය ආපහු මෙහෙම බලන වාරයක් ගන්න මේ කය මලමිනිය වගේ. හිත මේ කයට බැස ගන්න ඔක්කාන්ති නාම රූප. මේ මලමිනියක් ඇඳගෙන ඉන්නේ පුතේ මලමිනියකට පණ දීලා ඉන්නේ. මලමිනියකට පණ දීලා ඉන්නේ මේ මලමිනියක් ඇඳගෙන ඉන්නේ මේ ඇහෙන් බලලා සතුටු වෙන තාක් මලමිනිය ඔසවගෙන ඉන්න වෙනවා. ඉන්න දුක විඳින්න වෙනවා. කනෙන් අහලා රස විඳින තාක් ශබ්දය අහන්න නම් කන හදා ගන්න වෙනවනේ. කන හදා ගන්න නම් හිත මේ කන සවිඥානික කර ගන්න වෙනවා. ශබ්දය අරමුණු කළා හිත කන පැත්තට බැස ගන්න වෙනවා. ඒ පටිච්චසමුප්පාද සිද්ධියම කියන්නේ මේ රූපය ආපහු පෙන්වන දෙයක රැවටිලා ආපහු මේ ආයතන ටික ඇඳ ගන්න හැටි හදා ගන්න හැටි ගැනයි කියන්නේ. මලමිනියෙන් හිත බැහැර වුණොත් මොකද්ද වෙන්නේ? මලමිනිය කියන්නේ ශරීරයෙන් හිත බැහැර වුණොත් මොකද වෙන්නේ? ශරීරයට කියනවා මලමිනිය කියලා නේ. ඒ වගේ මේ කාමාදී අරමුණු වල රස විඳ ගැනීම අනුව බලන්නේ නැත්තම් පෙනෙන ඇහෙන පැත්තට කෙලෙස් වශයෙන් හිත යා කරන්නේ නැති වුණොත් ඔයගලන්ට මේ ස්පර්ශ ආයතන හයම ශුන්‍යෝගාමී කියලා කියන හිස් කෙවල් හයක් වෙනවා. මේ ස්පර්ශ ආයතන හයම දකින්න බලන්න රස විඳින්න පුළුවන් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. රාශීසෝපම සූත්‍රයේ තියෙන හිස් කෙවල් හයක් හම්බ වෙනවා කියලා අන්න ඒ මට්ටමටපත් වෙනවා. එදාට හටගත් දේ නිරුද්ධයි කියලා පේනවා. ඒව අරමුණු කරගෙන හිත විඥානේ මේ කයට බැහැගන්නේ. එතකොට වෙන දේ දන්නවද මොකද කියලා? මඩේම හැදිලා ජලයේම හැදිලා වැඩුණු නෙළුම් මල මඩේද තැවරෙන්නේ වතුරේද තැවරෙන්නේ නැතුව ඒ මිදිලා ඉන්නෝ වගේ මඩේමයි හැදුනේ මඩේමයි වැඩුනේ ජලයේමයි හැදුනේ ජලයේමයි වැඩුනේ. නමුත් ජලයේ එක සංවාසයක් නැහැ. ජලයෙන් මඩෙන් මිදිලා නෙළුම් මල තියෙනවා වගේ මේ කය ඇසුරු කරගෙන පහළ වෙන හිත මේ කයෙම ඇසුරු කරගෙන පහළ වෙන හිත මේ කයෙන් මිදලා පවතිනවා. මේ මම කියලා පනවන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා Tamanට උරුම වෙච්ච කිසිවක් නැහැ. ඒක මලමිනියක් බඳු යාට. කය හිත මේ කය ඇසුරු කරගෙන ඉන්න සවිඥානිකයි. නමුත් මේ ශරීරයට ගැහුවා කියලා කැපුවා කියලා කෙටුවා කියලා මට උනා කියන නිමිති මාත්‍රයක්වත් නැහැ. මේ කය ගැන නිමිති නැහැමයි. මලමිනියට හිත බැහැර වුණොත් ඒ කයෙන් රූපෙට නිමිති නැහැ නේද? ඒ වගේ මේ කයෙන් හිත බැහැර වුණොත් කය ඇසුරු කරගෙන පවතින හිත කයෙන් මිදුණු දවසට කයේ නිමිති නැහැ. ජීවත් වෙනවා. මේ කය ඇසුරු කරගෙනම යෑමෙන් කිම් පෙනෙනවා කරනවා. නමුත් පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි. ඇති බවට බලන්න ඇහැ උපදින්න හිත දැස ගන්නෑ. අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි. ශබ්දයේ ඇති බවට සිහි කළා කයට හිත දැස ගන්නෑ. මේ කයට කියනවා රහතන් වහන්සේට හඳුන්වන විශේෂ ගුණ නාමයක් ටිකක් තියෙනවා. අනෝකසාරී අනිකේතසාරී කියලා. රහතන් වහන්සේ නමක් හඳුන්වන විශේෂ ගුණ ටිකක් තියෙ මොකද්ද? අනෝකසාරී අනිකේතසාරී කියලා.
නිකේත කියලා කියන්නේ මොකද්ද? නිකේතන කියලා කියන්නේ නවාතැන් පොළවල්. මේ ඇහැ නිකේතනයක් රූපෙට. කන නිකේතනයක් ශබ්දෙට. ශබ්දෙට නවාතැන. නාසය නිකේතනයක් ගන්ධෙට. දිව නිකේතනයක් රසට. කය නිකේතනයක් පොට්ටබ්බෙට. මනස නිකේතනයක් ධර්මාරම්මයට. අනිකේතසාරි රහතන් වහන්සේලා හෝටල් ගානේ රස්තිය දෙන අය නෙමෙයි නිකේතනවල රස්තිය දෙන්නේ. රූප හොයමින් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකේ ඉන්නේ. ඊට පස්සේ අනෝකසාරි ඕක කියලා කියනවා මේ කයට. රූපයේ රස විඳ ගැනීම මනෝ බලමින් මේ විඥානයේ කයේ හැසිරෙනවා. වේදනාව ගැන රස විඳ ගැනීම මනෝ බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. සංඥාව ගැන රස විඳ ගැනීම මනෝ බලමින් මේ කයේ හැසිරෙනවා. සංඛාරය ගැන රස විඳ ගැනීම මනෝ බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. විඥානය ගැන රස විඳ ගැනීම මනෝ බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. රහතන් වහන්සේලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප ආදී අරමුණු නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ධර්මයන් අරමුණු කළ රස විඳගෙන යන මේ කයේ හැතිරෙන්නේ ආයතන ටිකේ වාසය කරන්න යන්නේ මේ කයේ හැසිරෙන්නේ නැති නිසා රහතන් වහන්සේට කියනවා අනිකේතසාරි අනෝකසාරි කියලා. ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකේ ඉන්න ලෝකෙට එකතු නැහැ. මේ ස්පර්ශ ආයතන හයේම හැදිලා වැඩිලා ස්පර්ශ ආයතන හයේම ඉන්න ස්පර්ශ ආයතන හයට එකතු නැහැ. ඒ වගේ තැනකට එනක මේ දර්ශනය ගෙනත් දෙනවා අපිට මේ ජීවිතේ මෙන්න මේ කරුණින් දුක එනවා කියලා පනවන්න බැරි තැනකට. ලෝකේ චිත්ත තප්පේත කියලා ධර්මතා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හඳුන්වන තප්පේ තිත්තෝ තප්පේතෝ කියලා. රහතන් වහන්සේ හඳුන්වන තිත්තෝ කියලා. තිත්තෝ කියන පාලි වචනේ තේරුම තෘප්තිමත් කියන අදහස. මේ ලෝකේ මිනිස්සු විතරක් නෙමෙයි තුන් භූමියේම සියලුම සත්‍යෝ තෘප්තියකටපත් වෙලා නැහැ. මොනවා හරි අඩුවක් තියෙනවා. ඕනෝ ලෝකෝ අතිත්තෝ. මේ ලෝකයේ තෘප්තියක් නැහැ, අඩුවක් තියෙන හැම වෙලාවෙම. තණ්හා දාසෝ. තණ්හාවට දාසේ. කිසිම දෙයකින් අඩුවක් නැති තෘප්තියකටපත් වෙච්ච කෙනෙක් තමයි රහතන් වහන්සේ කියන්නේ. මෙන්න මේ දේ මට ඕනේ තව කරගන්න තියනවා කියලා කිසිම දෙයක අඩුවක් නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. අපේ දැනට අපේ ජීවිතය උනත් ගන්නකො. මොනවම හරි දෙයක් තියෙන්නේ නේද? අඩුවක්. අඩුම ගානේ නිවන් දකින්න ඕනේකම හරි තියෙන්නේ අපිට. සතර දුක අවසන් කරගන්න ඕනේකම හරි තියෙන්නේ. ඒට අවශේෂව කුටිය මේ වැඩේ කරගන්න ඕනේ නැත්නම් අහවල් වැඩේ කරගන්න ඕනේ බණ ඉගෙන ගන්න ඕනේ මේ වගේ ලෝකයට ගත්තාම කේවල් හදා ගන්න ඕනේ දරුවෝ හදා ගන්න මොනවා හරි දේවල් ඉතුරුයි තෘප්තියකටපත් වෙලා නැහැ අඩු හැම එකකම කොටස් තියෙනවා අඩු කෑලි කළා ඉතුරු වෙච්ච කෑලි ඉතුරුයි පිළිලා නැහැ රහතන් වහන්සේට කියනවා තිත්ත කියලා මොකද තෘප්තියකටපත් වෙච්ච කෙනෙක් සෑහීමටපත් වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියන තිත්තෝ තප්පේතෝ කියලා සෑහීමකටපත් වුණා තෘප්තියකටපත් වුණා ඒ විතරක් නෙමෙයි අනිත් අයව තෘප්තියකට සෑහීමකටපත් කරවනවා තප්පේත කියලා කියන වචනෙන් කියන්නේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ අනිත් රහතන් වහන්සේ තෘප්තියකටපත් වෙලා නම් බුදුරජාණන් වහන්සේ තෘප්තියකටපත් වෙන අනිත් අයව සෑහීමකටපත් කරවන කල්යාණ මිත්‍රයෙක් නිසා තමයි ඒ ඔස්සේ ගිහිල්ලා අනිත් අයත් සෑහීමකටපත් උනේ. ඉතින් සෑහීමකටපත් නොවි අඩු ඉතුරු වෙන්නේ කොහොමද? අඩුපාඩු ඉතුරු වෙන්නේ කොහොමද? අන්නර ස්පර්ශ ආයතන 6ට කෙලිස් වශයෙන් ගියොත්
එයාට ස්පර්ශ ආයතන හයේ වටිනා නොවටිනා බොහෝ දේ හම්බ වෙනවා. එතකොට ඒ වටිනා නොවටිනා දේවල් වල ලැබීම් නොලැබීම් දෙක ඉබේම යාට දායාද වෙලා තියෙනවා. ඉතින් මේ ශාසනය කියන්නේ ඔන්න ඔය වගේ ගැඹුරු ශුන්‍යතාවයක් අර්ථයක් තියෙන ඉබඳු පණිවිඩයක් තමයි මදුපුතේ මේ ලෝකයට අපිට ගෙනියන්න තියෙන්නේ. ඉතින් හොඳට ඉගෙනගෙන ඒවට හොඳ උපමා උපමේය හදාගෙන අහිංසක ලෝකයේ ගැස් දෙක පාදන්න නම් අපි දක්ෂ වෙන්න වෙනවා. එහෙම නැතුව මේ ජීවිතය දරාගෙන මලමිනියක් ඇතුළට බහැලා ශරීරය ඇඳගෙන කිසි කෙනෙක් සුවෙන් ඉන්නේ නැහැ. ඒ රූපය කැඩෙන බිඳෙන දවසට සීත උෂ්ණ දැනෙන ගානේ කඩු කිනිසි වදින ගානේ තමන්ට වැදුනා වගේ පෙනෙන්නේ. මේ විඥානයේ කයට බැස ගන්න තාක්ම වෙන්නේ මේ කයට වදින පාරක් තමන්ට වැදුනා වගේ තේරෙන්නේ. මොකද මම කියන හැඟීම සිත අනුවගේ ධර්මයක්. ඒ බඳු සිත මේ කයට බැසගත්තොත් ඇඳගත්තොත් දැන් මේ රූපේ එතකොට කය මම වගේ තේරෙන්නේ පෙනෙන්නේ. එතකොට මේ කයට වෙන හැම දෙයක්ම කෙනාට විඳින්න වෙනවා. පුද්ගලයාට විඳින්න වෙනවා. ඔක තමයි දුක. දුකට හේතුව මොකක්ද? මෙන්න මේ තණ්හාවේ මේ රූපෙට බැසගෙන ඉන්න හැටි. අපි බාහිර රූප ශබ්ද වලටයි තණ්හාව තියෙන්නේ. මේක අපි නිකමට ගත්තොත් මට වෙයි හිතුනේ දැන් අනුරාධපුරේ කොළඹ ඉඳලා අනුරාධපුරයට කෝච් එක බඩු පටවගෙන එනවා. පෙට්‍රෝල් හරි බෝම් තෙල් හරි ගේනවා කියන්නේ නැත්නම් මොන හරි බඩු පටවගෙන එනවා. දැන් ওই කෝච්චිය එන්නේ කොහොමද? අපි කිව්වොත් දැන් රේල් පීලි උඩ කැරකෙන යකඩ රෝද තියෙනවනේ. මේ යකඩ රෝද ටික කෝච්චිය බඩු පටවපු කෝච්චිය. බඩු ටික පැටවිලා තියෙන කෝච්චිය කියලා යකඩ රෝද ටික දැක්කොත් හරියද? රෝද ටිකෙන් බැහැර කෝච්චියක් දකින්නත් බෑ. නමුත් රෝද ටික කැරකෙනවා කියන කෘත්‍යය කෙරෙනකොට අර්ථයක් උඩින් ඇවිල්ලා තියෙනවා කොළඹ ඉඳලා අනුරාධපුරයට මේ බඩු ටික ගෙනාවා කියලානේ. ඒ බඩු පටවපු කෝච්චි පෙට්ටි ටික කැරකෙන රෝද ඇතුලේ දැක්කොත් හරියද? දකින්න ගියොත් හරියද? ඒ වගේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා කියන කෝච්චි එක කැරකෙන රෝද ටික වගේ. ඕක ඇතුලේ දුක් විඳින තමන්ව දකින්න ගියොත් වැරදි. ඔය පටිච්චසමුප්පාද ධර්මතා ටික වෙද්දි බඩු පටවපු කෝච්චි පෙට්ටි ටිකකින් බඩු ගෙනාවා වගේ මේ ලෝකෙ තුල සැප දුක් දෙක විඳින්මින් ජීවත් වෙන පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. ওই සිද්ධාන්තයෙන් කියන්නේ ලෝකේ හදාගෙන සැප දුක් විඳින ජීවිතයක් හැදෙනවා කියන ධර්මතාවය මේ ටිකෙන් කියන්නේ. ඒ ජීවිතය ඒ සැප දුක් විඳින පුද්ගලයා අර පටිච්චසමුප්පාද අංග ටිකකින් හෙව්වොත් හොයන්න ගියොත් වැරදි. ජරා මරණ දුක හොයන්න ගියොත් වැරදි. බඩු පටවපු පෙට්ටි ටිකක යකඩ රෝද ටික ඇතුලේ බලන්න ගියොත් වැරදි වගේ. පෙනෙන පැත්තේ ඇත්ත අපි නිකමට කිව්වොත් දුක ඇති වෙන ධර්මතා තණ්හාව නිසායි කියලා කියනකොට එක සිතකින් දකින්න එපා.
දුක ඇති කරන තණ්හාව කියන එක සිතක ඇති වෙන චිත්තක්ෂණයකින් දකින්න එපා, අර්ථයකින් දකින්න. ඔයගලන්ට යම් තාක් හිතට ප්‍රිය මනාප කැමති පුද්ගලයෝ කැමති වස්තු මේ රටේ මේ නගරේ යම් තාක් ඉන්නව නේද? සිහි කරන්න පුළුවන් කමක් තියෙ නේද? අන්න ඒ ටික තමයි තණ්හාව කියලා කියන්නේ. වේදනාපච්චය තණ්හා කියනකොට ඒක චෛතසික සිද්ධාන්තයකින් තමයි කරන්නේ. නමුත් අර්ථයේ වශයෙන් ගත්තාම ඒක චෛතසිකයකින් දකින්න එපා. ඕගොල්ලෝ ඇයි ඒවට තණ්හා කරන්නේ? ඒ වස්තු දැක්කොත් ඒ රූප බැලුවොත් සැපක් ලැබෙන හින්දා, ඒ සද්දය ඇහුවොත් සතුටක් ලැබෙන හින්දා, ඒ ගන්ධය ආග්‍රහණය කළොත් සතුටක් ලැබෙන හින්දා, ඒ කෑම කෑවොත් සැපක් ලැබෙන හින්දා, ඒ කාය සංපස්සේ ස්පර්ශ වුණොත් සැප වේදනාවක් එනවා කියලා දන්න හින්දා යෝගුල ඒ රූපෙට, ඒ සද්දෙට, ඒ ගන්ධෙට, ඒ ස්පර්ශයට තණ්හා කරන්නේ. ඒක අර්ථකින් දකින්න ජීවිතේ මේ වගේ. බලන්න එහෙම නෙමෙයිද කියලා ඕගොල්ලෝ ඒ රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, ස්පර්ශ වලට කැමති, ඒවා ස්පර්ශ කළොත් ආග්‍රහණය කළොත් සැපක් සතුටක් ලැබෙනවා කියන කාරණාව හින්දා නෙමෙයිද? වේදනාපච්චය තණ්හා. ඒතර ඕගොල්ලෝ දන්නවා වේදනාවක් එන්න නම් ඒ රූපේ ස්පර්ශ කරන්නම වෙනවා. ඒ සැප විඳින්න. කණෙන් අහලා සැපක් විඳින්න ඒ සද්දේ ගාවට කන හො ගන්න වෙනවා, සද්දේ හො කන ගාවට ගන්න වෙනවා. රසක් විඳින්න නම් ඒ කෑම ස්පර්ශ කරන්නම වෙනවා. කයෙන් සැපක් ගන්න නම් කයට ඒ වස්තුව ස්පර්ශ කරගන්නම වෙනවා. ගැටෙන්නම වෙනවා කියලා දන්නව ඕගොල්ලෝ. ස්පර්ශ වෙන්න නම් ඇහෙන් රූපේ බලන්නම වෙයි. එක්ක රූපේ ඇහැ ගාවට ගන්නම වෙයි කියලා දන්නවා. කනෙන් ශබ්දය අහන්නම වෙයි. එක්ක ශබ්දේ කන ගාවටම ගන්න වෙයි. කය ඒ පුට්ටබ්බේ ඒ සැපේ එන වස්තුවේ ස්පර්ශ කරන්න වෙනව, නැත්නම් ඒ වස්තුව මේ කයේ හප්ප ගන්නම වෙනවා කියලා දන්නවා. එහෙනම් බලන්න, ඇහෙන් බලන්න ඕනේ නම්, කනින් අහන්න ඕනේ නම්, ඒ වගේ සැපක් ලබන්න ඕනේ කියලා දන්න හින්දා හිතේ ස්වභාවය නාම රූප කියලා කියන්නේ හිතේ තියෙන නාම ධර්මයන්ගෙන් ප්‍රිය වූ රූපය හෝ සිහි කළා බලන්න එහාට ප්‍රිය වූ සද්දය හෝ සිහි කළා හිතෙන් සද්ද රූපය හෝ සිහි කරනවා. හිතෙන් ගන්ධ රූපය හෝ සිහි කරනවා. හිතෙන් ස්පර්ශ කරපු ස්පර්ශය හෝ සිහි කරනවා. සිහි කළයි ඇහැ හදාගෙන ඒ රූපේ ස්පර්ශ කරගෙන විඳින්නේ. එහෙම කැමති රූපේ සිහි කළා බලන්න යන්න නම්, කැමති ශබ්දයේ සිහි කළා බලන්න යන්න නම් ඔයගොල්ලන්ට දැනුමක් ඇති වෙලා තියෙන්න ඕනේ. සැප ලැබෙන මෙබඳු රූප තියෙයි. සැප විඳින්න පුළුවන් මෙබඳු ශබ්ද තියෙයි. සැප විඳින්න පුළුවන් මෙබඳු ගන්ධ තියෙයි. සැප විඳින්න පුළුවන් මෙබඳු ස්පර්ශයන් තියෙයි. ස්පර්ශ කළ සැප විඳින්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට දැනුමක් තියෙන්න වෙනවා. තේරෙනවද? දැනුම ඇති වෙන්න නම් මේ රූපේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ. මේ ශබ්දේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ. මේ ගන්ධේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ. මේ ස්පර්ශයේ මිහිරි සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ. එහෙම හිතන්න නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත නොදන්නාකම නිසා ඒක ඔසවල අරගෙන පෙනෙන රූපයේ ශබ්දයට රස විඳ ගැනීමලු බැලුවොත්, කල්පනා කළොත් ආරම්මණය විඥානය පිහිටනවා කියලා කියන්නේ මෙන්න මේ රූපෙන් සැපක් එනවා. මේ රූපෙන් මේ
සද්දෙන් සැපක් ගත්ත හැකි කියලා ඕගලන්ට දැනුමක් තියෙයි. දැනගත්තට පස්සේ හිතින් හැම වෙලාවෙම ඒ විදපු සැපසහගත අරමුණු සිතින් විදපු සැපසහගත රූප ශබ්ද ආදී අරමුණු සිහි කරනවා. සිහි කළා ඔන්න රූපේ හෝ බලන්න යනවා. සද්දේ හෝ බලන්න යනවා. ගන්ධේ හෝ අහන්න යනවා. ස්පර්ශය හෝ ලබන්න යනවා. ගියේ හින්දා ඇහැ හෝ පිළියෙල වෙනවා. කන හෝ පිළියෙල වෙනවා. නාසය හෝ පිළියෙල වෙනවා. දිව හෝ පිළියෙල වෙනවා. කය හෝ පිළියෙල වෙනවා. පිළියෙල වූ ඇහැ පිළියෙල වූයේ නම් රූපය හෝ ස්පර්ශ වෙනවා. කන පිළියෙල වූයේ නම් සද්දය හෝ ස්පර්ශ වෙනවා. කය පිළියෙල වූයේ නම් කය පොට්ටබ්බය හෝ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඒ අනුව වේදනාවක් එනවා. වේදනාවක් එනකොට ඒ වේදනාව රස විඳින්න ගැනීම මොනව බලනවා කියන ධර්මතාවය අනිවාර්යෙන් වෙනවා. මේ පටිච්චසමුපාද සිද්ධියෙන් කියන්නේ එක දෙයක්. ඔය સિદ્ધාන්තය ඔහොම වෙද්දී දැකපු දේ ආරම්භය දැනුමක් ඇති කරගෙන ඒක හිත හිතා ඉඳලා ඒක බලලා ස්පර්ශ කළා සතුට වෙන පුද්ගලයෙක්ගේ ජීවිතයක් පෙනෙනවා. ඒකයි මේ කියන්නේ. අන්තිමට වෙලා තියෙන්නේ ඕක. හැබැයි සතුට වෙලා තියෙන්නේ කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න විපරිණාම වෙන්න පුළුවන් ධර්මතා තියෙන තැනක. ධර්මතා තියෙන තැනක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැපක් නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ලෝකේ සැප කියලා දෙයක් නැත්තම් මේ ලෝකය ඇලෙන්නේ. සැප කියලා දෙයක් නැත්තම් ලෝකයා ඇලෙන්නේ. සැපක් තියෙනවා. ආදීනව කියලා දෙයක් නැත්තම් ලෝකය කලකිරෙන්නේ. ආදීනව කියලා දෙකකුත් තියෙනවා. හැබැයි ඒ සැපයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම. කුෂ්ඨ රෝගියෙ කුෂ්ඨයක් අහනකොට ඇති වෙන සැපේ වගේ. ආස්වාදයේ ටික යාදීනෝ බොහෝයි. කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් අහනකොට සැපක් දැනෙනවා. තත් හයියෙන් දෙක වහගෙන මිහිරි කමෙන් හිත යොමු කළ මිහිරි කමෙන් හොත්තට කහනවා. හැබැයි ඒ කහන එකම ආස්වාදයේ ටික ආදීනෝ බොහෝයි. අර කුෂ්ඨේ බොහෝ වෙනවා. එකක් ඊට පස්සේ දෙවිල්ලයි. බැරි වෙලා ඔහොම කුෂ්ඨයක් අකා හරිය සතුටින් කුෂ්ඨයක් අකා සැප විඳින මිනිහෙක් දැකලා අනේ මටත් අර වගේ කුෂ්ඨයක් අහලා සැප විඳින්න තියෙන කියලා ඕගොල්ලන්ට හිතෙයිද? ඒ සැපක් නම් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ. ඉතින් සැපයි. අනේ අර මිනිහා මොනතරම් සැපක් විඳින කුෂ්ඨ කනකොට හරිය සැපක් දැනෙනවා මටත් ඒ වගේ සැපක් විඳින්න තියෙනම් කියලා ප්‍රාර්ථනා කරනවාද අපි? ඇයි? කුෂ්ඨ නැති කෙනා දකිනවා කුෂ්ඨ කහනකොට ලැබෙන සැපේ අල්පයි. නමුත් ආදීනෝ බොහෝයි කියලා දන්නවනේ. එතකොට ඒ වගේ අපි මේ ලෝකේ සැපයි කියලා කාමයේ වින්දට රහතන් වහන්සේලා දකින්නේ කුෂ්ඨ රෝගී කුෂ්ඨේ කහනකොට සැප දැනුනට අත ප්‍රාර්ථනා කරන්නේ නැහැ වගේ. ওই සැපේ තුල ආස්වාදේ ටික යාදීනෝ බොහෝයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන තුපායත නිന്ദා ඇනුම් බැනුම් තාඩන පීඩන මහා ගොන්නක් උරුම කරගෙනමයි ওই සැපේ දෙකලා තියෙන්නේ කියලා දකිනවා. එහෙනම් උන්වහන්සේලාට රහතන් වහන්සේලාට හීනකින්වත් හිතෙන්නේ අනේ අපිටත් මේ කාම සැපේ විඳින්න තියෙනම් කියලා. අපිට හීනකින්වත් හිතෙන්නේ නේද කුෂ්ඨ කහලා සැප එන සැප මට ලැබෙනවනම් හොඳයි කියලා. ඒ වගේ රහතන් වහන්සේලාට හීනකින්වත් හිතෙන්නේ කාමය අනුගේ සැපේ විඳින්න තියෙනම් කියලා හීනකින්වත් හිතෙන්නේ. කුෂ්ඨය උන්නේ කුෂ්ඨේ කසලා එන සැප වේදනාව විතරයි තණ්හා කරන්න ඕනේ.
සැප වේදනාවට තණ්හා කරනකොට කුෂ්ඨය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කුෂ්ඨය හැදෙන ඇඟ ප්‍රාර්ථනා කරලා තියෙන ඉබේ. ඇයි කුෂ්ඨයක් කසලා එන සැපේ නම් Tamanට ඕනේ. ওই වගේ සැපයක් ලැබෙන්න නම් කුෂ්ඨයක් හැදෙන්න වෙපේ. ඒකට කුෂ්ඨයක් හැදෙන්න ඕනේකම ඉබේම ඒකේ අන්තර්ගතයි. කුෂ්ඨයක් හැදෙන්න නම් කුෂ්ඨය හැදෙන්න පුළුවන් මේ වගේ කයක් හැදෙන්න එපේ. කයක් හැදෙන්න පුළුවන් බව ඉබේම ප්‍රාර්ථනා කළා. කයක් හැදෙන්න නම් සිත මේ වගේ කනබුන කබලින්ක ආහාර යුක්ත රූපයකට බැස ගන්න එපේ. නාම රූප වෙනවා කියන එක ඉබේම ප්‍රාර්ථනා කළා. එහෙම බැස ගන්න නම් රූප ශබ්ද ආදී අරමුණු ගැන දැනුමක් තියෙන්න එපේ. විඥානය ප්‍රාර්ථනා කළා ඉබේ. දැනුමක් තියෙන්න නම් රූපයේ ශබ්ද රස ආදී අරමුණු වල නිමිති ඇති වෙන විදිහට හිතන්න එපේ. සංඛාරය ප්‍රාර්ථනා කළා තියෙන්නේ ඉබේමයි. හිතන්න නම් පෙනෙන පැත්තේ තියෙන ඇත්ත නොදකින්නවා කියන එක වෙන්න ඕනේ කම අනිවාර්යනේ. පටිච්චසමුප්පාද සිද්ධියම ප්‍රාර්ථනා කළා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ ටික ඒ විදිහටම අපහු වෙනවා. ඒ හින්දා කුෂ්ඨ හැදිලා කහන්න පුළුවන්, කසල සැප විඳින්න පුළුවන් ශරීරයක් උරුම වෙනවා. වේදනාව විතරයි ප්‍රාර්ථනා කරන්න ඊටු ටික ඉබේම වෙනවා. කුෂ්ඨයක් හැදුන් නැතුව අහසේ වගේ තැනකින් මේ සැපේ ගන්න බෑනේ. ඒ වගේ මේ දරුවගේ මූණ බලලා සතුටු වෙන්න තියෙනම් කියලා ගත්තොත් මූණ බලන්න ඇහැක් තියෙන්න එපේ. ඇහැ ප්‍රාර්ථනා කරලා තියෙන ඉබේමයි. ඇහැ දෙන්න නම් විඥානේ මේ වගේ කයකට බැස ගන්න එපේ. කියලා මේ ටික ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ සසර පැවැත්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා එක සිද්ධාන්තයක් තුල ඉබේම. ඒ නිසා අපි හිතන තැනකින් නෙමෙයි ලෝකේ තියෙන්නේ. ඉතින් මේක ගෙවා ගන්න අපිට බැරි බොහෝ කාලයක සිට අනවරාගු සංසාරේ ඉඳලා මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතාවය අපි දැකලා නැහැ, දන්නේ. ඒක මගේ දා මතක් කළේ ලෝකයේ හැමදාම වැහිලා තියෙන ධර්මයක්. මම බැලුවට මට පෙවුනට මම බලනකොට මට පෙනෙන දේමද බැලුවහම බලපු නිසා පෙනෙන දේමද තියෙන්නේ කියලා හිතන්න මේක දෙයක් තියෙතව. පෙනෙනවා. පෙනෙන දේ ආරම්භය මං හිතලත් බලනවා. මං හිතලා බලන දේ පවතින දේ දෙක සමාන නැහැ. පවතින දේ අනාත්මයි, හිතලා බලන දේ ආත්මයි. මම බලපු නිසා මට මෙහෙම පෙනෙනවා. එතකොට මම බලපු විදිහට පෙනෙන නිසා පවතින දේ කවදාවත් දකින්නේ නැහැ මම. පවතින දේ පවතින ආකාරයකට බලන්ද එහෙම බලලා දකින්ද ඉගෙන ගන්න. ඉතින් මේ ධර්මයෙන් කරන්නේ ඒ ටික මොකද්ද? යතහ භූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ උගන්වලා රූපේ දිහා බලනවා මෙන්න මෙහෙම බලන්න. ශබ්දේ දිහා බලනවා මෙන්න මෙහෙම බලන්න. රූපය ගැන හිතනවා මෙහෙම හිතන්න කියලා අපිට වෙනම කෝණයක් දෙනවා. දිට්ඨියක් උගන්වනවා. ඒ නිසා මේ ධර්මයේ පුතේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද ධර්මයේ උගන්වන්නේ අපි බලන පැත්තේ නෙමෙයි, අපි බලන පැත්ත ඇතිකරන්න හේතු වෙච්ච පෙනුණු පැත්තේ තියෙන සැබෑ ඇත්ත මොකක්ද කියලා හඳුනා ගන්න පහසු වෙනවා. ওই ධර්මයේ ඉගෙන ගත්ත පමණකින්ම අපිට මේ ආශ්‍රයයන්ගෙන් මිදෙන්න ලේසි. ඉතින් ඒක ඉඳ අපිට ටිකක් ඉගෙන ගන්න වෙනවා. මේ ශාස්ත්‍රීය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකට. ඉතින් ඒ සඳහා හිත වඩන්න වෙනවා. කිසිම වෙලාවක
මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට එක දිගට තීක්ෂණ සමාධියක් එන්නේ. දැන් අර අපේ සමුදාය ස්මෘතුන්ගේ ප්‍රශ්නේ තිබුණේ දැන් ඕම් විදර්ශනා කරන්න ගියාම එතකොට හාමුදුරනේ සමාධිය නැති වෙනවනේ කියලා. කොහොම සමාධිය නැති වෙනවා. ආයත විදර්ශනා කළා ඒක නතර කළා ආයත සමාධි නිමිත්ත ආසේවනය කරන්න ඕනේ. ආයත සමාහිත සමාධි කළා ආයත නෝනින් බලන්න ඕනේ. පුතේ කම්මලක රං කරුවේ නැත්තම් යකඩ හදන මිනිහෙක් බලන්න. ඉස්සෙල්ලා යකඩ කෑල්ලක් ගිනි ගොඩට දාලා මයින හැම ඇදලා දුරට රත් කරනවා. රත් කළා අරගෙන පාරවල් දෙක තුනක් ගහනකොට කැලෙනවා නිවෙනවා. ඊට පස්සේ ආයෙත් යට වෙනවා මොකද්ද? එකපාරක් රත් කරලා ආයුධය සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්ද? බෑ. ආයෙත් දාන්න වෙනවා මොකද්ද? ගිනි ගොඩට දාලා ආයෙත් මයින්හම ඇදලා හොඳට යකඩ රත් කරලා ආයෙත් තලනවා. ආයෙත් දාන. තියුණු ආයුධයක් නිර්මාණය වෙන තාක්ම යකඩේ රත් කර කර තලන්න වෙනවා. තල රත් කරන්න වෙනවා. ඒ වගේ යකඩේ හොඳට රත් කරනවා වගේ තමයි හොඳට සමත නිමිත්තක් හදනවා. හදලා නුවණ විදර්ශනා කරනකොට අර සමත ගතිය අඩු වෙනවා. යකඩේ නිමුණනේ. ඊට පස්සේ ඔන්න සමත නිමිත්ත විදර්ශනා කරන එක නතර කළා ආයෙත් සමත නිමිත්ත ආශේවනය කරනවා. ආයෙත් හොඳට සමාධි වැඩෙනවා. ඊට පස්සේ ආයෙත් තලනවා වගේ නුවණින් හොඳට ධර්මයේ සම්මර්ෂණය කරනවා. මෙනෙහි කරනකොට ආයෙත් සමාධි ගතිය අඩුයි. ආයෙත් ඒක හිතාමතාම නතර කළා ආයෙත් සමත නිමිත්ත ආශේවනය කරනවා. රං කරුවා නැත්තම් කම්මල් කරුවා යකඩයක් රත් කර කර තලන්නත් මෙන් වික්ෂුවට වෙනවා හිත වඩ නුවණින් බලන්න. නුවණින් බල හිත වඩන්න. මේක එක දිගට සමාධියක සුඛයක් ඉලක්ක කරගත් එකක් නෙමෙයි මේ ශාසනය. සාරෝපම සූත්‍රයේ තියෙන්නේ මහණෙනි මේ ශාසනයේ සීලය ආනිසංස කරගෙන තියෙන ලාභ සත්කාර කීර්ති සංසාදිය මුල් කරගෙන ආනිසංස කරගෙන තියෙන සීලය සමාධිය ප්‍රඥාව ආනිසංස කරගෙන තියෙන ශාසනයක් නෙමෙයි මේක කියලා. ඒ නිසා ඒ වගේ එකක් ඔය මුකුත් මෙනෙහි කරන්න නැතුව හිත වඩාගෙන යන එක පහසුයි. නමුත් තලනවා තරම් තලන එක මුළු ගෙඩිය උස්සලා ගහනවා කියන එක ලේසි නෑ. නමුත් මයින්ම ඇද අරක රත් කර ඉන්න එක පහසුයි. ඒක වැඩයිනේ තියෙන්නේ. හැබැයි අවශ්‍ය වැඩේ වෙලා නැහැ. ඒ යකඩේ රත් කිරුවේ යමක් සඳහා නම් ඒ දේ කරගෙන නැහැ කළා තියෙන්නේ. ඒ වගේ සමතකමටහනක් අපි වැඩුවනම් වඩනවනම් වඩන්නේ මොකටද? ඇත්ත ඇති හැටි දකීම සඳහා. ඒ කියන්නේ දැන් අද අපිට ඇත්ත පේන්නේ කියන්නේ සිහි කරන දේමයි පෙනෙන්නේ වගේ. පෙනෙන දේමයි සිහි කරන දෙක එකට වතුර වගේ යාවෙලා. පෙන්වුව ධර්මයේ ඕකයි දුකේන මානසික මට්ටම. හිතේ තියෙන කෙලෙස් තණ්හා සහගත බව ඒ තණ්හා සහගත බව යුක්ත නිමිත්තිමයි පෙනෙන්නේ කිව්වහම පෙනෙන දේ හිතේ තියෙන gati දෙක එකට යා වුණාම වටිනා වස්තු සිහි කළ හැකි වටිනා වස්තු බලන්න අහන්නත් පුළුවන් වෙලා තියෙන්නේ දැන් මේ අපිට ඔය මට්ටමේ ඉන්න අපි අර කෝච්චි එනකම් බෙල්ල තියාගෙන ඉන්නවා වගේ දුක එනකම් අරමුණු ටිකේ ඉන්නවා තියාගෙන ඉතින් හිත තියාගෙන කෝච්චි එනකොට බෙල්ල පෙන්වනවා වගේ අනේ කොහොම හිත තියාගෙන ඉන්න වස්තු විපරිණාම වෙච්ච දවසට අඬනවා වැළපෙනවා ශෝක කරනවා පපුවේ අද්ග ගහ අඬනවා සිහි මුලා වෙනවා අර මං කිව්වේ අපිට ඔක තේරෙන්නේ නැති වෙන නමුත් ලෝකයා විඳින දුක් එක හමුදා ඉලදාරියෙක් මේ සැබෑම අත්දැකීමක් වගේ ජීවිතේ අම්පාරේදී බෝම්බයකට අහු වෙලා මිනිහ ගෙනාවා පෙට්ටිය සීල් කළා ගෙනාවේ ඉතින් අර පිට රටකින් නෑදෑයෝ එනකන් දවස් 3ක් විතර තියාගන්නවා දවස් 3 වෙනි දවස් වෙනකොට තියාගන්න බෑ කුණු වෙලා යකින් වැක් කරනවා බේසම් තමයි තිබ්බේ ඔන්න
අයියා ආවා ගෙදර. එනකොට මිනිහගේ මැද්දේ අර ඕජස් ටික අරගෙන මගේ බුදු මල්ලි කියලා මෙහෙම ඇඟේම ගා ගන්නවා. හරිද? එතකොට අර ගන්ධ තේරෙන්නේ නැහැ. එතකොට හිතන්න මොනතරම් වෙහෙසක් පීඩාවක් මේ මනසේ ඇද්ද කියන එක. එතකොට ඒ තමයි එතකම් මගේ මල්ලි ඉන්නවා කියලා හිතේ තියෙන ගතිය පෙනෙන පැත්තට යා කළා, පෙනෙන දේ හිතේ පැත්තට යා කළා, මල්ලි සිහි කළ හැකි, මල්ලි බැලිය හැකි කියන තැනකින් තමයි හිත තියාගෙන හිටියේ. කෝච්චිය යනකම් බෙල්ල තියාගෙන ඉන්නවා වගේ හිටියේ එහෙම. කෝච්චිය ආපු දවස බෙල්ල වෙන් වෙනවා වගේ අර රූපේ බ්ලාස්න බෝම්බයකට අහුණා කැඩුනහම Tamanට පෙවුනේ කොහොමද? හිතේ තියෙන ගතිය තියෙන මල්ලි කියලානේ. මල්ලි මරුණා වගේ දුකක් ආවේ. එතකොට අර කුණු ගඳ ගහන ඕජස් ටික මගේ මල්ලි කියලා ඇඟේ ගා ගන්න තරමට අර ඕජස් ටික පෙනෙන්නේ. හිතන්න අවිද්‍යාව කොච්චරද, තණ්හාව කොච්චරද කියන එක. ඉතින් බැරි වෙලා එයාට පෙනිලා තිබුණොත් ඇස් ඉදිරි පිටට ආපු රූප නිමිත්ත සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවයක් කියලා ඒක සිහි කරලා ඒ රූපේ සිහි කරලා මල්ලි පුද්ගලයා කියලා තණ්හාව ඇති වෙන විදිහට හැසිරුනේ නැතුව රූපය ඇත්තම පෙන්වුවා නම් එයාට දුක උපදින වස්තු නිර්මාණය කරගෙන නොතිබුණා නම් ඒ වස්තුව කැඩෙන බිඳෙන දේ කැඩෙන බිඳෙන දවසට ඔය වගේ දුකක් එයිද? එන්නේ. ඒකයි මං කියන්නේ පළඟැටියා කියන්නේ දුක උපද්දවාගෙන දුක් විඳින සතේ. ඒ වගේ අපි ලෝකේ තියෙන දුකක් විඳින්න වුණා නම් කරන්න දෙයක් නැහැ, විඳින්නම වෙයිනේ. නමුත් දුක උපද්දවාගෙන දුක් විඳිනවා නම් ඒක මොනතරම් සෝචනීයද, මොනතරම් අපි අනුවනද, අඥානද? එතකොට ඔන්නෝය කෝච්චියනකම් බෙල්ල තියාගෙන ඉන්න ගතිය අතහැරෙන්න නම් අනිවාර්යයෙන්ම සිහි කරන දේ කෙලෙස් වශයෙන් සිහි කරන දේ පෙනෙන පැත්තට යා කරන්නේ නැතුව, පෙනෙන පැත්තට කෙලෙස් ටික සිහි කරගන්න නැතුව, පෙනෙන පැත්ත උප්පත්ති භවයේ සිහි කරන පැත්ත කර්ම භවයේ. මේ දෙක යා කරන්නේ නැති වෙන්න ඕනේ. පෙනෙන පැත්තේ ඇත්ත යම්සේද එසේ සිහි කරන්නේ, සිහි කරන පැත්තේ යම්සේද පෙනෙන පැත්තේ ඇත්ත එසේ කියලා පෙන්නොත් තණ්හාව නෙමෙයි කලකිරෙන පැත්තයි හම්බ වෙන්නේ අපිට. කැඩෙන්න බිඳෙන විපරිණාම වෙන දෙයක් නේද තියෙන්නේ පෙනෙන පැත්තේ නුවණ එන්නේ අපිට. ඇලෙන්න බැඳෙන නෙමෙයි. එදාට කැඩුණු බිඳුණු දවසට ධර්ම සංවේගයක් හට ගන්න හැම දෙයක්ම නැති වෙනව නේද කියන නුවණ ලැබ සිටීම මිසක අඬන්න වැළපෙන්න දෙයක් තමන්ගේ ජීවිතේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්න නම් බොහෝ කාලයක සිට හිතන දේ පෙනෙන පැත්තට, පෙනෙන දේ හිතුව පැත්තට බැඳලා කොච්චර ඇව්වත් ඒක ඇත්තම වෙලා දැන්. අර කච්චායන කිව්වා වගේ බොරුව ඇත්ත වෙලා දැන් අපිට තියෙන්නේ. ඇත්ත බොරු වෙලා තියෙන්නේ. ඔක අනිත් පැත්තට හරවන්න වෙනවා. ඒක ලේසි නෑ. ඒ හින්දා පේන්නේ නැති නිසා සමතකමට අහනකින් හිත වඩ පෙනෙන පැත්ත ඇත්ත වෙන එකක්, මං සිහි කරන පැත්ත වෙන එකක්. මේකට යා කරන නිසා නේද මේක ඇති වෙන්නේ කියලා දුකක් දන්නවා. දුක ඇති වෙන්නේ මෙහෙම නේද කියලා දුක්ඛ සමුදය ඥාන, දුක ඇතිවෙච්ච හැටිත් පෙන්නනවා. ඊට පස්සේ සමතකමට අහනකින් හිත වඩ පෙනෙන පැත්තේ ඇත්ත මේක, මම සිහි කරන දේ මෙන්න මෙහෙම පුද්ගලී, මේ දෙක එකට යා කලේ නැත්තම් මට දුක නැති වෙනව නේද කියලා හිතනවා. චතුරාර්ය සත්‍ය බලන්න සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං. ඊට පස්සේ ප්‍රතිපදාවේ ඥානෙට පෙන්වන්නේ මොකක්ද ආයේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං. සම්මාදිට්ඨිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද, මෙහෙම නැතිනම් දුක නැති වෙනව නේද කියලා මෙනෙහි කර ඉන්න එකමයි සම්මාදිට්ඨි දර්ශනය. ඒ කියන්නේ දැන් දුක ඇති උනේ පෙනෙන එකයි, කෙලෙස් වශයෙන් සිහි කරන එකයි, ස්පර්ශ ආයතන 6 දෙක එකට යා කරපු වැරද්ද නිසායි මේ දුක ඇති උනේ කියලා ඌ විදිහටම පෙන්නනවා. පෙනෙන පැත්තේ
මම පුද්ගලයෙක් කෙනෙක් කියලා සිහි කළාට පෙනෙන පැත්තේ තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා ඇත්ත පෙන්නලා මේ දෙක යාවෙන්න දෙන්නේ නැතුව කටයුතු කළොත් දුක් නිරුද්ධ වෙනව නේද කියලා සිහි කරනවා. දැකපු එකනේ සම්මාදිට්ඨිය. ඕකම සිහි කරන එකම තමයි මාර්ගයට කරන්න තියෙන සම්මාදිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ ඊට උපකාරව හිතන එක. එතකොට වෙන්නේ ඉබේම මේ දුක කියන එක ගෙවෙනවා. ඉතින් ආශ්‍රව කියලා කියන්නේ කොච්චර ඇහුවත් අපිට අනන්ත කල්ප ගානක සංසාරක ඉඳලා ජප කළම තියෙන්නේ බාහිර පෙනෙන්නේ සත්‍ය පුද්ගලයමයි වස්තු කියලාමනේ. ඉතින් ඕක මේ චතුරාර්ය සත්‍ය මේ දුක ඇති කරන තණ්හාව ඇති උනේ මෙහෙමයි, දුක නැති කරන තණ්හාව නැති වෙන්නේ මෙහෙමයි කියලා ඔය දෙක දෙපැත්තටම වෙන් කිරීමෙන්මයි මේක ගෙවෙන්නේ. ආන් ඒ ගැන හොඳට නිසක වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය කියනකොට තමන්ගේ ජීවිතයෙන් පෙළපොතේ නෙමෙයි, පෙළපොතේ අර්ථය පෙළ දහම තමන්ගේ ජීවිතයට හරියට මැච් වෙන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. එදාටයි හරියටම ධර්මයේ වැරදිත් නැහැ, ධර්මයේ නිවැරදි වෙනකොට ජීවිතයේ ප්‍රශ්නෙට උත්තර හරියටම එනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්නේ ලෙහෙන විදිහටම උත්තරය ඇවිල්ලා ඇති හරියට ඒකේ අර්ථය බලාගත්තන පෙළ දහම. බලන්න ඔහොම කළොත් දැන් අර මනුස්සයා මනසේ තියෙන ගතිය පෙනෙන දෙයටයි පෙනෙන දේ මනසේ තියෙන ගතියටයි දෙක සංසන්දනය කළ නොතිබුණා නම් මම අර වගේ මගේ බුදු මල්ලි කියලා අර ටික ගා ගන්න දුක උපදීද? උපදින්නේ. එතකොට ඒ දුක උපන්නේ මල්ලි කියලා සිහි කරගෙන කෙලෙස් වශයෙන් හැසිරෙන නිමිත්ත පෙනෙන දෙයට අයිති කියලා බැඳපු හින්දා. හැබැයි යා පෙනෙන දෙයට බැඳේ කැඩෙන්න බිඳෙන්න පුළුවන් අනාත්ම දෙයට, අනිත්‍ය වෙන දෙයටයි. නිට්ටයයි කියන මනස නිමිත්ත පෙනෙන දෙයට බැඳපු නිසා නේද? පුද්ගලයෙක් කියලා සිහි කරපු ආත්ම නිමිත්ත පෙනෙන දෙයට බැඳපු නිසා නේද? පෙනෙනකොටම කෙලෙස් ටික සිහි කරගන්නවා, කෙලෙස් ටික සිහි කරගන්නකොටම පෙන්දේ සිහි කරගන්නවා. විපාකයේ ඇති වෙනකොටම අවිද්‍යාවෙන් කර්ම භවය හදා ගන්නවා. කර්ම භවය නිසා උපපති භවය හදා ගන්නවා. ওই දෙපැත්ත තමයි. ওই දෙපැත්ත මාරු වෙනකොට ඉබේම තියෙයි පැවැත්ම මොකද්ද? දුක ඉපදිලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස උපායස සම්භවಂತಿ. දුක ඇති වෙලා. ඉතින් පුතේ ඔන්න ඔය අර්ථය හිත වැඩුවට වෙන්නේ. සමාධි නිමිත්තක් වඩලා මේ කිසිම දෙයක් නොතේරෙන නොපෙනෙන මට්ටමට ගිය හැකි. මේ භවයේ ওই වගේ එන දුක తాවකාලිකව යට කළ හැකි සමාධිය මත. නමුත් මේ චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නැති වෙලා නෙමෙයි වැහිලා දැන් තියෙන්නේ. මේ ශරීරයවත් නොතේරෙන මට්ටමටම ගත්ත හැකි සමාධිය. ඒක විස්කම්පනයක්. හැත්තන්ටත් ඕකමයි කිව්වේ, ඕක වැරදි. මෙන්න මෙහෙම ජීවිතේ ඔහොම හිත වඩලත් Tamanට කිසිම නිමිත්තක් එන්නේ නැති තැනට ගිහිල්ලත් ඒත් එයා චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න ඕනේ. Tamanට නැති වුණත් මේ ලෝකේ ජරා මරණ දුක කියලා යමක් තියෙන, ඒ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා ඒ සමාධිය උදව් කරගෙන චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න ඕනේ. සමාධිය උදව් කරගෙන ස්පර්ශ ආයතන 6 ආරම්භය එන අනාත්ම නිමිත්‍ය ඇත්ත නොදන්නා කමින් නිට්ටය සැපයි ආත්මයි කියලා කෙලස් ටිකක් හදාගෙන අවිද්‍යාවෙන් මේ ටික යාකලහම මෙහෙම නේද ලෝකයට දුක එන්නේ කියනකොට දුක දකිනකොට සමුදය තිබෙම පෙන්ලා තියෙන්න ඕනේ. ඇතිවෙච්ච ක්‍රමය. යම් වෙලාවකදී ස්පර්ශ ආයතන 6 ඉදිරිපිටට එන ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි පෙන්වුවොත් තණ්හා උපාදාන වශයෙන් නිමිති හදාගන්නේ නැතුව ඒ ටික මේ ටිකට යා නොකොළොත් මේ ආයතන ටිකේ ඇත්ත පෙන්වුවොත් ලෝකයා දුකින් නිදහස් වෙනව නේද? එහෙනම් ඒ සඳහා කටයුත්තේ මේ දුක ඇති වෙච්ච ක්‍රමය පෙන්වන එක හෝ දුක නැති වෙන විදිය පෙන්වන එක නේද කියලා හිත සමාධි කළොත් එයා මේ දුක ඇතිවීම නැතිවීම කියන ටික නෝනේ මෙනෙහි කළ යුතුයි. ඒක ඉගෙනගෙන තිබිය යුතුයි, දැනගත යුතුයි. එදාට
හිත හොඳට ධ්‍යාන මට්ටමට සමාධියන මේ ටික බලන්න දෙපැත්තේ යාවෙලා යා නොකර මේ පැත්ත වෙනම බෝඩර් එකක් මේ පැත්ත වෙනම එකක් කියලා පෙනෙනවා. ඒකේ පහසුවයි එතන තියෙන්නේ. ඒ දෙයා මෙනෙහි කළ බැලිය යුතුයි. බ්‍රහ්ම ලෝකෙට ගියා. මේ පංච උපාදානස්කන්ධ දුක හැදෙන්නේ මෙහෙම නේද කියලා එයා බැලිය යුතුයි හිත නමලා. ආශ්‍රයක්ෂයට හිත නමනවා කියලා කියන්නේ ඒක. එහෙම නැතු ඉබේම ඉන්න සමාධියට තේරෙන්නේ නැහැ. එතකොට එයා මෙහි ධර්මය අහලා තියෙන්න ඕනේ. ඒකයි දැන් අරූපතලවල සෝවාන් මාර්ගය නැහැ කියලා කියන්නේ ඇයි මේ කල්යාණ මිත්‍ර ඇසුරේ මේ දර්ශනය ඉස්සෙල්ලා ශ්‍රුතමේ ඥාණයෙන් අහලා දැනගන්න ඕනේ. බ්‍රහ්ම අරූපී බ්‍රහ්මයට කන නැහැනේ අහන්න. ඒ හින්දා අහන්න බෑ. මෙහෙම මාර්ගය අහගත්ත කෙනෙකුට ඊටු ටික වඩා ගන්න පුළුවන් එතන. නමුත් අලුතෙන් ධර්මය අහලා හැදෙන්න බෑ එතන කෙනාට. මේ ටික ශ්‍රුතමේ ඥාණයෙන් ගත යුතුමයි. එහෙම නැතුව අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ ටික අහගත්තේ නැත්තම් හීනකින්වත් අපිට යන්න දන්නවද කියලා බලන්න. ජීවිතේ මෙහෙම එක අහලත් මෙච්චර අහලත් ආව තේරෙන්නේ. කොහොම අහලා යම් මට්ටමක තේරෙනව නේද? ඒ කියන්නේ අනුමානෙට එයාට. එයාට කියන සද්ධානුසාරී කියලා අදහනවා. තථාගතයන් වහන්සේගේ වචනය අදහනවා. හැබැයි එයත් මාර්ගස්ථයි. හොඳට තේරෙනවනේ. කියන්නේ හොඳට දුක මේ කියනක තේරෙනවා. දුක ඇති උනේ හිතේ තියෙන කෙලෙස් සහගත දේ පෙනෙන පැත්තට යා කරපු නිසායි. කියන එක හොඳට තේරෙනවා. පෙනෙන පැත්තේ තියෙන අනාත්ම ස්වභාවය පෙන්නලා කෙලෙස් වශයෙන් මේ පැත්තට යා නොකොලොත් දුක් උපදින වස්තු ස්පර්ශ ආයතන හයේ හැදෙන්නේ නැහැ කියලා දකිනවා. ඒ සඳහා මේ දුක ඇති උනේ මෙහෙම නේද, දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා මේ ටික නැවත නැවත මේ ස්කන්ධගේ උදේවැය බලනවා කියලා කියන්නේ නැවත නැවත මෙහෙම පෙන්වී යුතුයි. මේකයි කරන්න තියෙන එකම දේ ආශ්‍රයක්ෂය දක්වාම කියලා දන්නවා. පේන්නේ තාම නමුත් මේ වචනේ විශ්වාසය අදහනවා. ඔන්නෝකට කියන තථාගතයන් වහන්සේ කෙරේ සද්ධා මාත්‍රයක් තියෙනවා, ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ පర్యాయ ගැන සද්ධාව තියනවා, විශ්වාස කරනවා, Tamanට පේන්නේ නැහැ තාම. නමුත් සද්ධාව තියෙයි. මේක ඇත්ත තමයි. මෙහෙම තමයි දුක ඇති වුනේ. මෙහෙම තමයි දුක නැති වෙන්නේ කියලා හොඳට තේරුම්. නමුත් පෙනෙන පැත්තේ තාම අනාත්මේ පේන්නේ නැහැ. ස්පර්ශ ආයතන හය අනාත්මේ පේන්නේ නැහැ. ප්‍රත්‍ය නිරුද්ධිය පේන්නේ නැහැ. කෙනෙකුට ඔය ආරම්භය ඇදහිම තියෙනවා, විශ්වාසය තියෙනවා. ඒතර කියන තථාගතයන් වහන්සේ කෙරේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා. තව කෙනෙකුට එහෙම අදහන ගතියක් නැහැ. නමුත් මෙහෙම ධර්මතාවයක් තියෙනවා තමයි කියලා නුවණක් තියෙනවා. එයාට කියන ධම්මානුසාරය කියලා. එයා ඒ සද්ධා මාත්‍රය උදව් කරගෙන, ඒ ප්‍රඥා මාත්‍රය උදව් කරගෙන හැසිරෙනවා. සීලයක පිටලා හිත වඩ මෙහෙම බලනවා. බලනකොට යම් දවසක් ඇත්තටම මම හිතුවට පෙනෙන දේ පැත්ත මේ විදිහට පෙනෙන දේ පැත්තේ ස්කන්ධයන්ගේ අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය පෙනෙන දවසක් තියෙනවා. ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා පෙනෙන දවසක් තියෙනවා. එදාට කියනවා ditthi සම්පන්නයි, නැත්තම් සද්ධා විමුක්ත, පඤ්ඤා විමුක්ත කියලා. ඒ පෙනෙන එකට කියන සුවම් ඵලය කියලා. මේ ස්පර්ශ ආයතන හයේ බල බල ඉන්නකොට අනාත්ම ස්වභාවය හරියට විදුලියක් කොටලා නැති වුණා වගේ එයාට තේරෙන දවසක් තියෙන පටස් ගාලා. මෙහෙම බල බල ඉන්නකොට. හැබැයි මේ දෙක වෙන් කරගන්න උත්සාහවත් වෙවීම ඉන්න ඕනේ. එහෙම වෙවි ඉන්නකොට ස්පර්ශ ආයතන හය අනාත්මමයි, දුක්මයි, අනිත්‍යමයි කියන එක හොඳට පෙනෙන, තේරෙන දවසක් එනවා. Tamanටම නුවණට දර්ශනය වෙන දවසක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි. Taman මේ කරපු ක්‍රමයට Tamanටම පෙනෙන දවසක් තියෙයි.
අන්න එදාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. නැත්තම් තමන් දර්ශනයකින් යුක්තයි. එදා ඉඳලා එයාට හයියක් තිය පරප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ කවුරුවත් ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ. එයා දන්නවා දුක ගෙවා ගන්න. දුක නැති කර ගන්න. සක්කාය දිට්ඨි නැහැ, විචිකිච්ඡාව නැහැ, උගත සමාදන් වෙන්නේ නැහැ. එයාට හොඳට නිසකයි මේ ධර්මතාවය. මත්තේ කරනකොට කියන්නේ ඕදානේ කියලා මේ දැකපු දර්ශනෙම තව තවත් පිරිසුදු වෙනවා. ඊතුරු මාර්ග වලින් ඵල වලින් කරන්නේ මාර්ග ටිකෙන් කරන්නේ සෝවා මාර්ගයකින් යමක් දැක්කනම් දැකපු අවස්ථාවට ඵලය කිව්වනම් ඒ දර්ශනයම තව පිරිසිදු වෙනවා මිසක අමුතු නිවනක් දකින්නේ එකම දර්ශනයේ චතුරාර්ය සත්‍ය තව තවත් පැහැදිලි වෙනවා. ඒ මේ දෙපැත්ත වෙන් කළ පෙනුනොත් පෙනෙන දවසක් tie අන්න එදාට දෙපැත්තක් තියෙනවා කියලා දන්නේම නැතුව සිහි කරන පැත්ත පෙනෙන පැත්ත ස්පර්ශ ආයතන 6ට ස්පර්ශ ආයතන 6 පැත්ත කෙලෙස් වශයෙන් සිහි කරන පැත්තක් තියෙන ලෝකයට දුකෙන් හැර යෑමක් ඒමක් නැහැ. දුක ඇතුළෙම හැසිරෙනවා මිසක මේකෙන් එළියට යන්න ඉතා කුඩාවත් හිලක් නැහැ. නිත්‍ය සපය ආත්මෝදයක් සිහි කරලා ස්පර්ශ ආයතන 6ටම ඒක පැතුරුවොත් අයිති කිව්වොත් ස්පර්ශ ආයතන 6 දකිනකොට නිත්‍ය සපය ආත්මෝදේ සිහි වෙනකොට සිහි කරන දේ මේට සැසඳුවොත් වෙන යන්නේ කුඩාවත් සිදුරක් නැහැ. දුකෙන් මිදෙන්න දුකෙන් තොර මේ අබටක් තරමවත් සිදුරක් නැහැ දුකෙන් මිදෙන්න. එකම එක තැනයි තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි. ඔය ප්‍රතිපදාව අයින් කළා. ලෝකයාගේ ගමන් මගට ප්‍රතිපක්ෂම ගමන් මගක් මේක. මේ ලෝකයා යන මාර්ගේ යන්නේ ඔක යා කරනවා නුවණින්. ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවය යම්සේද නුවණේසේ නුවණ යම්සේද ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවයේසේ. දැන් වෙන්නේ හිතේ තියෙන කෙලෙස් සහගත ගතිය යම්සේද ලෝකයට වෙන්නේ. හිතේ තියෙන කෙලෙස් සහගත ගතිය යම්සේද ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 යම්සේද ලෝකයාගේ හිතේ තියෙන ගතියේසේ වෙලා. ඒතකොට ලෝකයට තියෙන කෙලෙස් ටිකෙන් තමයි සමාන වෙලා තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්නෙ ස්පර්ශ ආයතන 6 ගතිය යම්සේද නුවණේසේ නුවණ දැන් යම්සේද ස්පර්ශ ආයතන 6 ගතියේසේ. ලෝකයට ආවි සිත පැත්තෙන් කෙලෙස් පැත්තෙන් කර්ම භවයේ පැත්තෙන් කර්ම භවයේ යම්සේද විපාකයේසේ විපාකයේ යම්සේද කර්ම භවයේසේ. නිවන් මාර්ගාවේ විපාක පැත්තෙන් විපාක ධර්මතාවයන්ගේ ඇත්ත යම්සේද නුවණේසේ නුවණ යම්සේද විපාක ධර්මතාවයන් එසේ. ඕකයි වෙනස. ලෝකයා මේ පැත්තෙන් මේ පැත්තට ගියාම රහතන් වහන්සේ කියලා කිව්වේ නිවන් මාර්ග කිව්වේ බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ ඉඳලා මෙහාට එන එක. පොඩි වෙනසක් තියෙන්නේ. ඒකයි දැන් ওই ටික ඉගෙන ගත්තාම චතුරාර්ය සත්‍ය දන්නවා. ඊට පස්සේ යාට හම්බ වෙනවා ආසවංච පජානාති ආසව සමුදෙන්ච පජානාති ආසව නිරෝධංච පජානාති කියලා. මේ ටික දැනගත්තට මේ දෙක යා කළා ගනුදෙනු කරපු හුරුවල කියලා එකක් තියෙයි. කියලා එකක් තියෙනවා දැන්. මේක ඇත්ත තමයි. ඇත්ත වුණාට නමුත් මේ සීකරණ එක පෙනෙන එකටත් පෙනෙන එක සීකරණ එකටත් යා කළා ගැට ගහලා ඇසුරු කරපු හුරුව බොහෝ කල් සිට පැවතෙන මෙන්න මේ හුරුව ලේසි නෑ. මේ හුරුව ගෙවා ගන්න ඕන. ඔය ඇත්ත දැක්කට දැන් ඊට පස්සේ එන්නේ එකයි අවිද්‍යාව දුරු කළ කෙනාට ආශ්‍රයක්ෂය කිරීම හම්බෙන්නේ මිසක කෙලින්ම පෘථජන මට්ටමේ කෙනාට ආශ්‍රයක්ෂය හම්බෙන්නේ මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මගයි කියලා දැකපු කෙනාට ආශ්‍රයක්ෂය හම්බෙනවා. එතකොට ආශ්‍රව වලට හේතුවත් මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නැතිනොත් ආශ්‍රව නැති වෙනවා කියලා ආයෙත් එතින් ප්‍රතිපදාව එකමයි කරන්න තියෙන්නේ. නමුත් මේකෙන් කරන කෘත්‍ය දැන් ditthිය නැති කරන්න නෙමෙයි ආශ්‍රයක්ෂය කරන්න. එකම දර්ශනය
හුරු අයින් කරන්න. මේ ධර්මයේ අහපු නැති කාලෙදී දැක්කේ නැති කාලෙදී කලේ ditthිය නැති කරන්න. මේ ඇත්ත දකින්න. ඇත්ත දැක්කට පස්සේ ඇත්ත තේරුණත් මේක කටයුතුයි හුරුව නැති කරන්න. ආශ්‍රයක්ෂයට. හුරුවද සම්පූර්ණ ගෙවුණු දවසට සීනාශ්‍රව කියනවා. ආශ්‍රවයක් සම්පූර්ණ ක්ෂය වුණා. සීනාශ්‍රයන් වහන්සේ කියලා කියනවා රහතන් වහන්සේට. රහත් වුණා කියලා කියනවා. එතනකින් මේ ප්‍රතිපදාව ඉවරයි. ඉතින් මේ ආර්ථේ යට ගිහිල්ලා මේ තරම් බොහෝම නිර්වුල්ව පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පිටකේ පුරාවටම පෙන්නලා තියෙන්නේ. නමුත් කෙලෙස් වශයෙන් සිහි කළ ස්පර්ශ ආයතන 6ට යා කළා ස්පර්ශ ආයතන 6 ගතිය මනසේට දැඳගෙන ඉන්න ලෝකයා ඕක ඇතුලේ වෙර වීර්ය දරනවා. අර ඕගතරණ සූත්‍රයේ ඇතුලේ ඕගේ ඇතුලේ අපතිත්වං කෝහං ආවස අනායෝහං ඕගමතරති. නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා දෙවියෙක් අහනකොට කියනවා ඇවැත්නි මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා. දෙවියට තේරෙන්නේ කොහොමද පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළේ. ඇවැත්නි යම් කලක මම පිහිටා සිටීද එකල්ලි මම ගිලෙමි. යම් කලක මම වෑයම් කරයිද එකල්ලි ඉල්පෙමි. පිහිටා සිටීමේද වෑයම් කිරීමෙන්ද දොස් දැකලා මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා කියනවා. අපි නිකන් තේරෙන භාෂාවකින් ගත්තොත් අපිට වතුරකට ගිහිලා දැම්මොත් ඕගොල්ලන්ව කිසිදු උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන පිහිටා සිටියොත් මෙහෙම මොකද වෙන්නේ? ගිලෙන තදස්ස සංසීදාමේ එකල්ලි යට යනවා ගිලෙනවා. යම් වෙලාවක අත් ගගහ මෙහෙම කර කර වෑයම් කර කර හිටියොත් මොකද වෙන්නේ? ඉල්පෙනවා. වෑයම් කරනකොට ඉල්පෙනවා. නමුත් ඒකත් ලේසිද? මහන්සියනේ. එතකොට පිහිටා හිටියොත් ගිලෙනවා, වෑයම් කළොත් ඉල්පෙනවා. එහෙම වෙලත් මැරෙනවා. වෑයම් කරන කෙනා දුක් දෙකක් විඳලා මැරෙනවා. ඒ කියන්නේ එයත් මැරෙනවා වෙහසත් විඳලා. අර උත්සාහවත් නොකරන කෙනා ඕගය ඇතුලේ නිකම්ම මැරෙනවා. ඕගය ඇතුලේ උත්සාහවත් වෙන කෙනත් මැරෙනවා. ඒ නිසා මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා. කෙනෙක් එහෙම ඕගය ඇතුලේ අත් දෙක වතුරක් ඇතුලේ අත් දෙක බැඳගෙන ඉන්නෙත් නැතුව ඒක ඇතුලේ අග්ගගහ පිහිට හිටින්ද වෑයම් කරන්නේ නැතු පීනුවොත් ඒ ගොඩකට නිකන් ඉන්න එකෙක් දොස් දැකලා අග්ගගහ ඒක ඇතුලේම ඉන්න එකෙක් දොස් දැකලා ගොඩබිම කොහාගෙන තරණය කළොත් පීනනවා නම් එයා පිහිට හිටින එකටත් වෑයම් කරන එකටත් අයිති නැහැ. එයා ගිහි වෑයම ඈතර වෙන්න. ඕගේ ඇතුලේ ඉන්න නෙමෙයි. නේද? ඒ වගේ මනස තියෙන ගතිය ස්පර්ශ කෙලෙස් සහගත ගතිය ස්පර්ශ ආයතන 6ට ගැට ගහලා ස්පර්ශ ආයතන 6 මනස තියෙන කෙලෙස් ටිකට ගැට ගහුවාම ඔන්න ඕගේ ඇතුලේ කිසිදු උත්සාහයක් නැතුව ඉන්න කෙනා ඔය ගිහි ජීවිත තුළ ගෙවල් දොරවල් හදාගන්නමින් ධර්මවල හදාගන්නමින් වැඩට යනවා එනවා කියලා කියන්නේ එයා කිසි උත්සාහයක් නැහැ ඕගේ ඇතුලේ ගිරිලම මැරෙනවා ජරා මරණ දුකට යනවා. තව කෙනෙක් ඕක ඇතුලේමයි අනිත්‍ය වශයෙන් බලනවා දුක් වශයෙන් බලනවා අනාත්ම වශයෙන් බලනවා සිල් රකින්නවා ඕගේ ඇතුලේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇතුලේ වෑයම් කරනවා. එයාත් වෑයම් කළාට ඒ ජරා මරණ දුකටමපත් වෙනවා. ඕගේ ඇතුලේ ගිල්ල මැරෙනවා. ඒ හින්දා ඕගේ ඇතුලේ පිහිටා සිටීමයි වෑයම් කිරීමයි දෙකම සහිතයි කියලා දැකලා ඕගෙන් ඈතර වෙන්න මනස තියෙන ගතිය ස්පර්ශ ආයතන 6ට යාක් වෙන්නත් නොදී ස්පර්ශ ආයතන 6 කෙලෙස් සහගත අධ්‍යක්ෂක මනසට යා වෙන්නත් දීමනේ ඕගේ තරණය කරනවා මේ පීනනවා. මොකද්ද මේ දෙක යා වෙන්න නොදුන්න කටයුතු කළොත් මේක ඇතුලේ උත්සාහවත් උනත් නොඋනත් දුකම. එහෙම යෝගයේ තරණය කළේ. මෙයා පීනලා තින්නම් පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මණ. ඊතර බල එගොඩ සිටි
බ්‍රාහ්මණයට කියනවා රහතන් වහන්සේ කියලා. මේ ඕගේ යතහැරලා ඕගේ තුල ඉන්න උත්සාහවත් නොවි පිනල වෑයම් කරලා ඒගොල්ලෝ ඉන්න කෙනාට කියනවා රහතන් වහන්සේ. ඔන්න ඔහොම මිසක පුතේ තියෙන්නේ එහෙම නැතු ඕගේ තුල නම් වීර්යය කෙරුවා කියලා කවදාවත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඉතින් ඒකට තථාගත ධර්මයේ වෙනම ඉගෙන ගන්න ඕනේ. මේ ලෝකෙට ඒ වෙනස තේරෙන්නේ නැහැ. අපි ඉන්නේ ඕගයක් ඇතුලේ කියන එක තේරෙන්නේ නැහැ. ඕගය ඇතුලේ ඉඳගෙනම ගෙවල් දොරල් හදාගෙන ඉන්න මිනිස්සු ඕගය ඇතුලේ උත්සාහවත් නොවී ඉන්නවා. එහෙමම යට ගිහිල්ලා කිඳා බහලා නැරෙනවා. ඒක ඇතුලේ වීර්ය කරනවා අප්‍රමාණව වීර්ය කළ ජරා මරණ දුකටපත් වෙලා නැරෙනවා. දෙකම දුස්සහිතයි. ඒ හින්දා ඕගතරණය කියලා කිව්වේ මේ ඕගෙට සිත නිමිත්තක් එනකොට ඒකට අනුව ගහගෙන යන කෙනා ඕගෙට අනුව ගහගෙන යනවා. ප්‍රතිපක්ෂ උඩහට බිනන කෙනා පටිසෝතගාමී කියලා කිව්වේ ඕගේ තරණය කරනවා. ඕගේ ඇතුළට යන්නේ නැහැ. මේ විදිහට අපි උත්සාහවත් වුණොත් මම කියන එක සම්දිට්ඨිකයි පුතේ. අකාලිකයි කියලා ಗುಣ ටිකක් තියෙයි. ඔන්න ඔය ಗುಣ ටික දැනෙන්න Tamanට තේරෙන දවසක් තියෙයි. හැබැයි මම වෙනද කියනවා වගේම අදත් එක දෙයක් කියනවා. මේක තියෙන්නේ දවසේ වැටුප් ක්‍රමයට නෙමෙයි කොන්ත්‍රාත් ක්‍රමයට. ඒ කියන්නේ කරපු තරමට පඩි මිසක වැඩ කළත් නොකළත් පඩි හම්බෙන්නේ නැහැ. දවස් ක්‍රමයට කළොත් දවස ගෙවුනහම පඩි. කොන්ත්‍රාත් ක්‍රමයට කළාම තමන් වැඩ කළ පුතරමටනේ පඩි. ඒ වගේ මහාන වෙලා දවස් ගෙවුණු පමණකින් ආශ්‍රයක්ෂය වෙන්නේ. තමන් වීර්යවන්තව කරපු පමණකින් උත්සාහවත් වෙච්ච පමණකින් ආශ්‍රයක්ෂය වෙන්නේ. කියන එකත් මතක් කරනවා හැමදේම උත්සාහවත් වෙන්න. වර්තමානයේ තුල කල්යාණ මිත්‍රයෙක් හැටියට යමක් කරන්න අවැසිනම් පුතේ. ඒ ටික මං කළා tie දැනට. සත්පුරුෂයෙක් හැටියට කළා තියෙනම් දැන්වත් කළා tie. යමෙක් මෙබඳු නෛර්යානික පරියායක් දේශනා කරද්දී ඒකට අනුගත නොවේ නම් ඒක තේරුම් නොගනී නම් සතර වාසනාවම මිසක අභව්‍ය භාවයම මිසක වෙන දෙයක් නෙමෙයි. මේක මම කියන්න ඕනේ ඕගොල්ලෝ කරන්න ඕගොල්ලන්ට තේරෙයි. ඒක මොන තරම් සාධාරණයිද කියන එක බුදුදහමට මොන තරම් සාධාරණ විවරණයක් කරලා තියෙනවද කියන එක ජීවිතයෙන් පෙන්නලා ඕගොල්ලන්ට තේරෙයි. කිසිවක් හුවා දක්වමින්වත් කිසිවක් එලා දක්වමින්වත් මේ ඌටි ඌ විදිහටයි පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් තියෙයි. මේ බුද්ධ ශාසනයේ මේ පොළොව මත නික්ලේශී උත්තම බිහිවෙන එක නවත්තන්න බෑ. නතර වෙන්නේ නෑ. මේ ක්‍රමය අවංකවම කළොත් මේක ප්‍රකාශ කළොත් ලෝකෙට. ඒ නිසා මගේ පුතේ බුද්ධ ශාසනයට හයියක් වෙන්න කියන එකයි මතක් කරන්නේ. ඔගොල්ලෝ කීකරු වෙන්නේ මට නෙමෙයි මගේ පුතේ. ඔගොල්ලෝ කීකරු වෙන්නේ මේ ස්ථාන කෙනෙකුට නෙමෙයි මගේ බුදුහාමුදුරන්ට. මොකද මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියන බොරුවක් නෙමෙයි මේ. ඒ පෙළ දහම ඒ අර්ථය දශමයක්වත් පරස්පර නොවි නොකොට ඒ විදිහටම සෝලා අරගෙන ඕගලන්ට දීලා තියෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ අද දවසේ වැඩ සිටියේ නම් සාදු සාදු මහණෝ බොයි විදිහටම දේශනා කරපන් කියලා කියයි. මොකද එච්චරට මේ ධර්මයටම සාධාරණයක් කරලා තියෙන මේ පරියාය. ඉතින් මේ ලෝකයේ අතර ඕගොල්ලෝ කතකින් බොහෝම වාසනාවන්තයි. හැමෝටම හම්බෙන්නේ නැහැ පුතේ මේ ටික. මහාන වෙච්ච පමණේ කිනොත් සද්ධායම හැම කෙනෙකුම මහාන වෙන්නේ. නිවන් දකින්න බොහෝ දෙනෙක් මහාන වෙන්නේ. ප්‍රාර්ථනා කළ පමණකින් වෙන්නේ. අංගෙන් කිරි දෙව්වට ලැබෙන්නේ නැහනේ. කිරි නැති නිසා. බුරුලෙන් කිරි දෙව්වොත් එපා කියලා ඇද්දත් ලැබෙනවනේ කිරි ලැබෙන නිසා.
යම් තැනක පනවනවා නම් ධර්මයක් ඒ ක්‍රමයෙන් නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ. යම් ක්‍රමයක් පනවනකොට ඒ ක්‍රමයට නිවෙයි නම් නිවෙනවා. ඕගොල්ලෝ උදේටත් නැගිටලා මාව නිවන් දකින්න එපා, දවල්ටත් නිවන් දකින්න එපා, හවසටත් නිවන් දකින්න එපා කියන්නේ. හැබැයි ওই ක්‍රමය කරන්නකො. ඕගොල්ලෝ නිවන් දකින්න. මේ වගේ මනාකොට ආස්තේචේ විද්‍ය ප්‍රතිපදාව නොකොට උදේටත් නිවන ප්‍රාර්ථනා කරන, දවල්ටත් ප්‍රාර්ථනා කරන, හවසටත් ප්‍රාර්ථනා කරන ඒත් ලැබෙන්නේ. ප්‍රාර්ථනාව නෙමෙයි පුතේ තියෙන්නේ. ඒ තුල තියෙන ක්‍රියාව වැරදිද නිවැරදිද කියන කමයි අවශ්‍ය. අපිට කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණය කියන ටික පරතෝഘോഷය. සෝතාපට්ටි අංග කියලා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන මේ අංග දෙක. ඊට පස්සේ තමන් තුළින් එකතු වෙන්න ඕන යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපත්ති. අහගත් දෙයට අනුව නුවණින් මෙනෙහි කරමින් සීලයක පිළිපදලා හිත වඩන්න ඕනේ. මෙන්න මේ ධර්මතා හතර සම්පූර්ණ වුණාම සෝතාපන්න වෙන්න පුළුවන්. අරකට කියන අරහතට සෝතාපට්ටි අංග, සෝවාන් ඵලයට පැමිණෙන අංග. ඒකෙන් පිටතින් ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර දෙන්නේ මොකද්ද? සද්ධර්මය ලැබෙන එක. ඒ ටික ඕගලන්ට ලැබිලා තමන් තුල තියෙනවා දැන් කොටසක් පුරව ගන්න යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම. ඉතින් හැම දිනකටම මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දැන් දෙවියන්